සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලු අයං බදන්තා ධම්මසවන කාලු අයං බදන්තා ධම්මසවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක් මද ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණයත් එක්ක මේ සූදානන් වෙන්නේ. පිංගතුනි, කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්ම දානයේ පිණිස ලක්වාසී ලෝවාසී හැම දෙනා වෙනුවෙන් විසුරුවා හරින මේ උතුම් ධර්ම දේශනා, ඒ වගේම YouTube නාලිකාව, Facebook පිටුව, විශේෂයෙන් අපේ Facebook පිටුව තුළ මේ වෙනකොට ලක්ෂ 6කට ආසන්න කල්යාණ මිත්‍ර පිරිසක් ලෝකෙ පුරාම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම අපේ නමින් පව ආරම්භ කරපු අලුත්ම YouTube ඒ channel ඔස්සේ මේ වෙනකොට 60,000කට ආසන්න පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ හැම දෙනාටමත් කොළඹ ටෙලිවිෂන් YouTube එක, Facebook පිටුව, ඒ වගේම වෙබ් අඩවිය, POTV අංක 111 ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ විදිහට අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය මේ හැම ආකාරයකින්ම ධර්ම දානය හැමෝටම ලැබෙන ආකාරයට මේ ධර්ම දේශනා විසුරුවා හරින්න අපි කටයුතු කරනවා. පිංගතුනි, වැදගත් වෙන්නේ ඔබ ලෝකෙ කොහේ හිටියත් සමහර වෙලාවට ඔබ ලංකාවේ නොවෙන කෙනෙක් වෙන්න පුළුවන්, යුරෝපේ පැත්තේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඇමරිකාව කැනඩාව පැත්තේ, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ, රුසියාවේ, ලෝකෙ මොන කෙළවරක කොහේ හිටියත් අන්තර්ජාලය ඔස්සේ, මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට බණහන්න පුළුවන් හැම ක්‍රමයකින්ම මේ ධර්මය ඔබ වෙත අරගෙන එන්න අපි කටයුතු කරනවා. ඉතින් ඒ නිසාද මේ ධර්ම දේශනා විශේෂයෙන් අපි ඕස්ට්‍රේලියාවේ සිට පටිගත කරත් ලෝකේ නොයෙක් රටවල් වලින් සැදැහැවතුන් මේ ධර්ම දේශනා සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි, ඒ වගේම නොවැම්බර් 25 වෙනි දිනට උපන්දිනයේදී ඇති ප්‍රියංගා තල්පාවිට මහත්මිය තමයි ඇමරිකාවේ සිට අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ. ඒ අයගේ ප්‍රධානම අරමුණ තමයි ආර් ප්‍රේමදාස මෑණියන් ඇතුළු සියලු සංසාරගත ඥාති හිත මිත්‍රාදී ගුරුවරු ගුරුවරියන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත්, සුජීවත්ව සිටින ටී.කේ. ප්‍රේමදාස පියාණන්, ඒ වගේම රවිංගා පෙරේරා දියණිය ඇතුළු සියලු ඥාතිහිත මිත්‍රාදී සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, මිය පරලොවගේ ඥාතීන්ට පින්දීම අරමුණ. තී අරමුණ තුළයි අද ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ප්‍රියංගා තල්පාවිට මහත්මිය අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරයි. එතුමියටත් බණහන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ, අද අපි කතා කරන්නේ අපේ ජීවිතේ ධර්මය ගලපාගන්න ආකාරය පිළිබඳව, ඒ වගේම අකුසල සිතුවිලි බලපත් වෙනකොට අපි කොහොමද කුසල සිතුවිලි බලවත් කරලා අකුසල් යටපත් කරන්න. මේ ධර්මයේ තියෙන උදාහරණ ඇසුරෙන් අපේ හිතක් ධර්මය තුළ දමනය කරගන්නේ කොහොමද? අද අපි මේ ධර්ම දේශනාව තුළ ඔබට ඉතාම වැදගත් කාරණා රැසක් ඒ ඇසුරෙන් කතා කරන්න, දේශනා කරන්න කල්පනා කරන. පිංහතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී
මුල් කාලේ ආනන්ද හාමුදුරුව උපස්ථාන කරා. ඔබ කවුරුත් දන්නවා අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්දයන් වහන්සේ. ඊට පෙර බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුව අවුරුදු 25ක් පුරාවට බුදු හාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක. ඊටත් පෙර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉඳලා තියෙනවා. ඒ අතර නාගසමාල කියන ස්වාමීන් වහන්සේ, ඒ වගේම උපවාන කියන මහරහත්තන් වහන්සේ, ඒ වගේම මේ ගිය ස්වාමීන් වහන්සේ බුදු හාමුදුරන්ට උපස්ථාන කරපු භික්‍ෂූන් වහන්සේලා අතර කීපදෙන. දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ වෙනකොට උන්වහන්සේට උපස්ථාන කරන්න හිටියේ මේ ගිය හාමුදුරුව. මේ ගිය ස්වාමීන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩිය. ඔහොම ගිහිල්ලා පිණ්ඩපාතේ කරගෙන එනකොට බොහොම ලස්සන ගංගාවක් කිමි කාලා කියන ගංගාව අයිනෙන් වඩිනවා. ඒ ගන්තීරේ තියෙනවා ලස්සන අඹ වනයක්. මේ අඹ වනේ ළඟින් වඩිනකොට අර මේ ගිය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මාර්ගඵල ලබලා හිටියේ නෑ වෙනකොට. මේ ගිය හාමුදුරුවන්ට මේ අඹ වනේ දැකලා, මේ ගංගාව ගංගියුර දැකලා හිතුණා මෙතන නම් මට හොඳයි භාවනා කරන්න. මට භාවනා කරන්න හොඳ තැනක් දැක්කා. ඒ වගේ දැන් සමහරු දැන් ඔබ කොහේ හරි ගමනක් ගියාම විනෝද ගමනක් ගියා වෙන්න පුළුවන්. සමහර ලාවට යම් තැනකට ගියාම අනේ මෙතන නම් හොඳයි භාවනා කරන්න හොඳ තැන. මේ වගේ තැනකට වෙලා භාවනා කරන්න තියෙනවා නම් එහෙම හිතෙනවා. මේ ධර්මයේ දියුණු කරන ධර්ම මාර්ගයේ වඩන බොහෝ දෙනෙකුට ඒ වගේ භාවනාවට සුදුසු නිදහස් තැනක්, විවේකී තැනක්, හුදකලා තැනක් දැක්කට පස්සේ හිත ඇදෙනවා. මේගේ ස්වාමීන් වහන්සේටත් දැන් හිත ගියා අතට. ඉතින් බුදුහාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ ගිහිල්ලා ආපහු වැඩියා. ආපු ගමම මේගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම කැමති අර එනකොට දැකපු කිමි කාලා කියන ගංගාව අයිනේ තියෙන අඹ වනයේට ගිහිල්ලා භාවනා කරන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනසේක්වා කියලා. දැන් බලන්න මේ අවසර ගන්න භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේට කෙනෙක් දිහා බලනකොට, යාගේ ඉන්ද්‍රිය ධර්ම දිහා දකිනකොට කියන්න පුළුවන් මේ කෙනා ධර්මාවබෝධය ලබන ක්‍රමේ, එයාගේ හිත සකස් වෙලා තියෙන ආකාරය, ඒ කෙනාට භාවනා කරලා එතනදි ඒ ක්‍රමයට භාවනාව දියුණු කරගන්න පුළුවන්ද බැයිද සියල්ල බුදුහාමුදුරුවෝ බුදු ඇසින් දකින. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය මේ එයට සුදුසු කාලය නොවේ. තව පොඩ්ඩක් ඔබ ඔහොම ඉවසලා ඉන්න කියවා. මේ ගිය හාමුදුරන්ට ඒක තේරුම් ගන්න බැරි වුණ. මේ ගිය හාමුදුරුවෝ ඊළඟට කියනවා අනේ ස්වාමිනී ඔබ වහන්සේ මට එහෙම කියන්න එපා. ඔබ වහන්සේ නම් ඉතින් කෙලෙසුන්ගෙන් මිදිලා සම්පූර්ණ කෙලෙසුන්ගෙන් මිදිච්ච කෙනෙක්, සංසාර ගමන අවසන් කරගත්ත කෙනෙක්. නමුත් මං තාම කෙලෙස් සහිතව ඉන්න කෙනෙක්. මට තාම ධර්මාවබෝධය කරගන්න බැරි වෙච්ච කෙනෙක්. ඒ නිසා මං කැමති එතන්ට ගිහිල්ලා ඉක්මනින් භාවනා කළ වීරිය වඩලා නිවන් දකින්න. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනසේක්වා කියලා. ඔන්න දෙවනි පාරත් ඉල්ලුවා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ට කියනවා මේ ගිය මේ එයට සුදුසු කාලය නොවේ. මේ ගිය තව පොඩ්ඩක් ඉවසලා ඉන්න. දැන් ඒ වෙනකොට බුදුහාමුදුරන්ගේ හිටපු උපස්ථායක බුදුරජාණන් වහන්සේ කාරණෙක් කිව්වා මේ ගිය මේ වෙලාවේ තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නත් වෙන කෙනෙක් නෑ නෝ. ඒ නිසා මේ ගිය ඔබ තව ටිකක් ඉවසලා ඉන්න, මේ ඒට සුදුසු කාලය නෙවෙයි. එහෙම කියද්දි මේ ගිය හාමුදුරුවෝ තුන්වෙනි වතාවටත් කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ එහෙම කිව්වට ඔබ වහන්සේ නම් දුකින් මිදිච්ච කෙනෙක්. ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගත්ත කෙනෙක්. ඔබ වහන්සේ සංසාර ගමන අවසන් කරගත්ත කෙනෙක්. මම තාම කෙලෙස් සහිතවයි ඉන්නේ. ඒ නිසා මං කැමති අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න. දැන් තුන්වෙනි වතාවෙත් අවසර ඉල්ලුවා. දැන් මේ බුදු කෙනෙක් කියන්නේ මේගේ චුට්ටක් ඉවසලා ඉන්න කියලා. මේගේ හාමුදුරු නිවන් දකින්නට අකමැත්තේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් නිවන් මඟ පෙන්නන ශාස්තෘන් වහන්සේ. නැවත නැවතත් අනේ කියනකොට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ බුදු කෙනෙක්ගේ ස්වභාවයක් තියෙනවා. තුන් වතාවක් යමක් කියනවා තුන්වෙනි වතාවේ බුදු හාමුදුරුවකට ඉඩ දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය ඔබ යමකට කැමති නම්
එහෙමනම් ඔබ කැමති විදිහට ඒදේ කරන්න කැයි කියෙන් දෙයහන්නේන. ති මේ ගිය හාදුරු බුදුරජාණන් වහන්සේගේ පාත්තර සිවුරු කොටියෙන් තියලා බොහොම සතුටෙන් දැන් අවසරාරගෙන කොහොමහරි දැන් අවසටික් ගත්තනේ කිමි කාලා කියන ගංගාවයිනට කියා ඇත්තටම ගිය භාවනා කරන්න නිවන් දකින්න හිතාගෙන. මේ ගංගාව ළඟට ගිහිල වටපිට බැලුව හරි ලස්සන තැන. ගං ඉවුරක් හොඳ අඹ වනයක් තින විවේක තැනක්. ඒ අඹ වනේ ගහක් යට වාඩි වෙලා හොඳට බද්ධ පරියංකින් වාඩි වෙලා භාවනා කරන්න ආසනෙත් හදාගෙන දැන් භාවනා ඉරියාවෙන් වාඩි වෙලා භාවනාවට හිතියොමු කරා. ඇස් පියාගත්ත විතරයි කාම විතක්ක හිතට ගලාගෙනෙනවා. ව්‍යාපාද විතර්ක හිතට තරහාව කේන්තිය දවේශය ඇතිවන සිතුවිලි හිතට ගලාගෙනෙනවා. විහිංසා සිතුවිලි කවදාවත් නැතිවිදිේ පාපී පහත් සිතුවිලි හිතට වද දෙනවා. පංච නීවරණ බලවත් වෙලා කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක මේව මතු වෙනවා. මේගේ හාමුදුරු ලොකු උත්සාහයක් ගත්තා. තමන්ගේ හිතටම කල්පනා කරා මං කොච්චර සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද. මං මෙතනට ආවි බුදුරජාණන් වහන්සකින් අවසර අරගෙන නිවන් දකින්නමයි. ධර්මය අවබෝධ කරන්න හිතාගෙනම යාව. නමුත් මං කවදාවත් හිතපු නැති මහා පහත් සිතුවිලි මගේ හිතට ගලාගෙනනවා. එදා හවස් වෙනකං හිතත් එක්ක ලොකු සටනක් උත්සාහ කරා භාවනා කරන්න විශාල වීරයක් ගත්තා භාවනාව හිත පිහිටන්නේ. හිතට කෙලෙස් සහිත අරමුණු ගලාගෙනනවා. අවසානය හවස් වෙනකොට ආපහුගිය තැන් දැනගත්ත වැඩි හරියන්නේ ආපහුගියා බුදු හාදුරළඟට. ගිහිල්ල වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා කියෙන ස්වාමීණී භාග්‍යතුන් වහන්ස තතාගතයන් වහන්සේ නැවත නැවත කියද්දි මේ ගිය මේ ඒට කාලයේ නොවෙයි කියලා. මම තතාගතයන් වහන්සේගෙන් කොහෝම හරි නැවත නැවතත් ඉල්ලීන් කරලා අවසර අරගෙන ඒ කිමි කාලා කියන ගන්තීරය අයිනට ගිය ඇත්තටම නිවන් දකින්න හිතාගෙන. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මං අප්‍රමාදිය වීරියෙන් භාවනා කරන්න හිතාගෙන එතට ගිය. නමුත් මං කවදාවත් හිතපු නැති විදිහට භාවනා කරන්න වාඩි වෙලා සූදානං වෙද්දී. කෙලෙස් සහිත සිතුවිලි හිතට ගලාගෙනනවා. කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා සහිත විතර්ක කෙලෙස් සහිත සිතුවිලි හිතට වද දෙනවා. පුදුම උත්සාහයක් ගත්ත ස්වාමීනි භාග්‍යතුන් වහන්ස හරිකීම නෑමං ආපවාව කියව. බුදුරජාණන් වහන්සේ මේ කාරණය බුදු ඇසින් කලින්ම දැක්කා. මේ ගේට මෙතන සුදුසු තැනක් නෙමේ භාවනා කරන්න කියලා. අන්න එතනති බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය ධර්මාවබෝධයක් නොලබපු හිතක් ධර්මාවබෝධය පිණිස කරුණු කීපයකින් කාලයක් පුහුණු කරන්නට ඕන පුරුදු කරන්නට ඕන. ඒ හිත ඒ තුළ දියුණු කරගන්නට ඕන. කල්්‍යයානමිට ආශ්‍රය තුළ කාලයක් පුරුදු කරන්න. එක පාර්ට හදිසිය කලබලේ තිබ්බ කියලා ධර්මාවබෝධයට හිත සකස් වෙන්නේ. ඒ නිසා කාලයක් කල්්‍යයානමිට්ට සේවනය තුළ හිත පුරුදු කරන්න. මේ ගිය කාලයක් සීලෙන් අනුග්‍රහ කරමින් හිතක් සීලේ තුළ පුරුදු කරගන්න. මේ ගිය හිතක් කාලයක් පුරාවට දස කතාව යෙදෙමි. දෙතිස් කතාවලට හිතයොමු කරන්න ඇතුව දස කතාව තුළ හිත පුරුදු කරන්න. ඊළඟට සමාධිය ප්‍රඥාව තුළ ටික ටික හිත පුරුදු කරන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේගේ හාමුදුරන්ට උපදෙස් දුන්න හිතක් ධර්මාවබෝධයට පත් නොවෙච්ච හිතක් ධර්මාවබෝධය පිණිස සකස් කරගන්න කොහොමද කාලයක් පුරාවට මේ හිත පුරුදු කරලා පුහුණු කරලා සකස් කරගන්න මේ විදියට භාවනාවට නැඹුරුවෙන්. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අවසානය අපිට ඉතාම වැදගත් බුදු හාමුදුරුව පෙන්නුව මේ හිතේ ඇතිවන කෙලෙස් ඒ මොහොතේ හඳුනගෙන ඒ ක්ලේෂයන් බලවත් වෙනකොට වැඩිය යුතු භාවනා ක්‍රම කීපයක් පෙන්නවා. ඒ තමයි බුදු හාමුදුරු දේශනා කරනවා මේ ගිය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ඔබට ව්‍යාපාදයේ තරහව කේන්තිය අරමුණු එක්ක ගැටීම බලවත් වෙනවනම්
එතකොට ඔබ මෛත්‍රිය වැඩිපුර වඩන්න. අසුභහා භාවේ තබ්බා රාගස්ස පහනාය. ඔබේ හිතේ රාග සිතුවිලි ගොඩක් බලවත් වෙනවනම්. ආසාාව ඇලීම රාගේ මේවා ගොඩක් බලවත් වෙනවනං ඔබ අසුභහ භාවේ තබ්බා අසුභ භාවනාව පිළිකුල් භාවනාව ඒ භාවනාව නිතර වඩා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා ආනාපාන සති භාවේ තබ්බා විතක් වූපච්චේදාය. හිතේ තියෙනව විතර්ක මේක කොහොමද මේක කොහොමද අරක කොහොමද මේක කොහොමද ඔය වගේ සමහරයට තියෙනවා හරී ප්‍රශ්න හිත විසිරෙනෝ කලබලයි කෙනෙකුට තියෙන කලබල හිතක් නම් හිතේ විතර්ක වැඩිනම් හිත කලබලයි නම් ආනාපාන සතිය වඩන්න. ඒක හරියට දූවිලි ඇවිස්සිච්ච බීමකට පොද වැස්සක් වැටුන වගේ කින ආනාපාන සති. අර ඇවිස්සිච්ච කලබල වෙලා තියෙන හිත පොද වැස්සක් වැටුන වගේ හේම හිත සංසිදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමානන් සමුග්ගහතායි. අනිත්‍ය වසයෙන් අනිත්‍ය සංඥාව මේ ආයතන හය පංචුපාදානස්කන්දිගෙන අනිත්‍ය සංඥාව බහුල වසයෙන් වඩනකොට අස්මිමානය මම විමී කියන මමත්වය අස්මිමානයේ දුරු වෙලා ප්‍රහාණය වෙලා යනෝ කිය. එතකොට ඔන්න ඔය ඇසුරින් අද දවස අපි කරුණු කීපයක් අපේ ජීවිතයට ගලපගන්න උත්සාහයක් ගම. දැම් පිංහතුනි අපි කාටත් මේ සංසාර ගමනේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් දීර්ඝ සංසාර ගමන කියන මේ කාටත් රාග දවේශ මෝහ අපි කාතුලත් අඩු වැඩි වසයෙන් තියෙනවා. හැමෝගෙම හිත්වල කෙලෙස්වල ස්වභාව මේ එකම මට්ටමකින් එක විදිහට තියෙනවා නෙමේ. මනුස්සලෝකෙ මනුස්සයෝ බුදු හාමුදුරන්ගේ ධර්මය විස්තර වෙනවා නානත්ත කායා නානත්ත සංඥය. දැන් අපි ගමු මනුස්්‍යයෝ කෝටියක් මිනිස්සු ගැන හිතන් රූපෙන් ගත්තත් එකක් කෙනා එකක් කෙනා එකක් කෙන අතර වෙනස්කන්තියන. මූුණ පුංචියට තිබුණට මහා විශාල දෙයක් නෙමේ පුංචි මේ ඇස් දෙකයි නහයයි කම්බුල් දෙක මේ තෝල් දෙක කොන්්ඩේ එතකොට මේ මූුණ තුළින් ගත්තොත් කෝටියක් මිනිස්සුන්ගේ මූුණු ගත්තත් ඒ මෝන පිහිටලා තියෙන්නේ ඔය කෙස්ටිකයි නලල තියෙනවා ඇහි බැඹ තියෙනවා ඇස් දෙක තියෙනවා නාසය තොල් පෙති ඔය ටික තමයි තින් මූනෙන් විතරක් ගත්තත් කෝටියක් මිනිස්සු ගත්තත් එකිනෙකාගේ වෙනස්කන්තියන දැක්ක ගමන් අදුරන් පුළ මේ අසවලා මේ ආසවලා මේ අරයා එතකොට අපිට පේනවා මනුස්්‍යයන්ගේ රූපයනුත් වෙනස්කන්තියෙන් ඒ විතරක්න මේ සිතුවිලි නානත්ත සංඥේ ඔහුගේ අදහස් ආකල්ප සිතුවිලි ඒ සියල්ල වෙනස්. ඒ මනුස්්‍යයන්ගේ වෙනස්කම් වගේම සත්ව ලෝක හිතන් සත්තු අතර කොච්චර සත්වයෝ ඉන්නවාද. මොන තරන් සත්වයන්ගේ වර්ග තියෙනවද. බුදු හාදුර එක තැනක දේශනා කරන මහනෙන මේ සත්ව ලෝක හරිම විසිතුරි. මේ සත්වලෝක විසිතුරු බව කියන්නේ හිතේ තියෙන විසිතුරු බවමයි කියෙනවා. ඒ අය සසරී රැස් කරගත්ත කර්ම චේතනා සිතුවිලි මේ සියල්ල ඒ අයගේ උපතට බලපාලා තියෙනවා. ඒ නිසා පිංහතුනි අපි කාගෙත් හිත්වල රාග දේශ මෝහාදී ක්ලේෂයන් අඩු වැඩි වසයෙන් තියෙන. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පස්වෙනි සතිය ලෝකයේ දිහා බැලුවා මේ ධර්මය නම් පරම ගහම්බීරයි. හැබැයි මේ ලෝකෙ මනුස්සයෝ කෙලෙස් තුළමයි ජීවත්වෙන්නේ. කෙලෙස් සොලින්මයි සතුට හොයන්නේ. කෙලෙස් තුළින්මයි සැනසීම හොයන්නේ. මේ වගේ පරම ගාම්බීර ධර්මයක් මේ මිනිස්සු අවබෝධ කරගනේවි දෝ කියලා බුදු ඇසින් බැලුව. එතකොට බුදු හාන්දුර ලෝකෙ දැක්කේ හරියට උපමාවකට පෙන නෙලුම් විලක් වගේ කියන. ලෝක සත්‍යයන්ගේ කෙලෙස්වල ස්වභාව එකිනෙක පුද්ගලයාගේ මනසේ ක්ලේෂ ධර්මයන්ගේ අඩු වැඩි ස්වභාවි බුදු හාන්දුර දකින්නේ හරියට නෙලුම් විලක් වගේ. නෙලුම් විලක් ගැන හිතන්න සමහර මල් තියෙන තමහර පොහොට්ටු අතුර ඇතුළෙම කුණු වෙලායන උඩටවත් එන්නේ. සමහර ඒවා උඩටවත් මතු නොව ඇතුළෙම කුණු වෙලා සමහරය උඩට මතු වෙලා පිපෙන් ඇතු කුණුවෙන. සමහරය උඩට මතු වෙනවා පිපෙන් ආසන්න හිරු රැස් වැටෙනකොටම විකසිත වෙන. සමහරය හොදට උඩට මතු වෙලා පිපිලා බොහොම ලස්සනයි පරිසරයක් සුවදවත් කරන.
බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයන්ගේ හිත්වල ස්වභාවය දකිනෝ. අල්පර ජක්ක මහරජක්ක කෙලෙස් අඩු අයත් ඉන්නවා කෙලෙස් වැඩි අයත් ඉන්නවා. ඒ සත්වයන්ගේ කෙලෙස්වල ස්වභාවි බුදුරජාණන් වහන්සේ දැකලා බුදු හාමුදුරු බුදු වැසින් දකිනවා. නමුත් මේ සත්වයන් තුළ ධර්මාවබෝධයට සසර පින තියෙනයි ඉන්නවා. අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. ඒ අයට මේ ධර්මය අහන්න නොලැබුණොත් ඒ අයි පිරිහෙනවා. හැබැයි භවිස්සන්ති ධම්ම සංඥාතාරෝ. මේ ධර්මය අවබෝධ කරගන්න අය පින් ඇති අයි මේ ලෝකෙ ඉන්නවා පහළ වෙනවා. ඒ අයට මේ ධර්මය ඇහුණොත් අවබෝධ කරනවා. හැබැයි මේ ධර්මය අහන්න නොලැබුණොත් මිනිස්සු පිරිහිලා යනවා. අන්නේ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ මං මේ ලෝකයාටම මේ අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගෙන උදානයක් පල කරා. අපාරුතාත් වේසං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුච්ජස්සු සද්ධං කියලා. ඔන්න බුදු කෙනෙ කායිමත් මේ ලෝකෙට පහළ වුණ. අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දෙව් මිනිස් ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මය මසත්වා කියලා උදානයක් පල කරා. එතකොට පිංහතුනේ අපි කාගෙත් හිත්වල අපි කතා කරේ රාග දේශ මෝහ මේ කෙලෙස් තවත් මේවා බෙද බෙදා බෙද පෙදා චිත්තෝපක්ලේශ හැටියට ගත්තත් අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම ඒ විදිහට ගත්තත් මේ මූලිකෝම රාග දේශ මෝහ කියන මේ ක්ලේෂයන්ගේම එක සුරූප දකින්න පුළුවන්. ඔබ කියවල ඇති සමහරලාවට පූජනය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේගේ කෙලෙස් 1500 කියලා ලියපු පොතක් තියෙනවා. මේ හිතේ ඇතිවෙන ක්ලේෂයන් එකින් එක විස්තර කරමින් ලියපු පොතක්. එතකොට මේ වගේ මේ හිත ඇතුළේ හිත්වල මතුවෙන සිතුවිලි පාපී සිතුවිලි කෙලෙස් සිතුවිලි එක එක සුරූපයෙන් මතුවෙන්. හැබැයි හොඳට සිහියෙන් බලද්දී හිත පිහිටවාගෙන බලන කෙනාට ඒ ක්ලේෂයන් කොටස් 3කින් දකින්න පුළුවන්. එක්කො ඒ සියල්ලම රාගය මුල් කරගත්ත දේවා. එක්කො දවේශය මුල් කරගෙන මතුවෙන දේව එක්ක මෝහය නිසා මතුවෙන දේව. එදකොට මේ හිතේ ස්වභාවයක් එක්ක ඒ පුද්ගලයාගේ ක්ලේෂ ධර්මයන් වෙනස් කන්තියෙන. දැන් ඔබ දන්නවා සමහරයින්නවා රාග චරිත. ඒ අයගේ රාගය හරියට බලවත්. ඒ අයි රාගයෙන් හරියට පීඩාවිදිනවා. සමහරයින්නවා දවේශ චරිත පුද්දුම කේන්තියක් යන්නේ. හරියට දවේශය කේන්ති යන පොඩි දේටත් පුද්දුම විදිහට තරහගන්න. ෂනික කෝපය කේන්තිය තවයි ඉන්නවා. ඒ අයට කොච්චර කිව්වත් තේරෙන්නේ මුලාව මෝහේ. එතකොට මේ වගේ ප්‍රධාන වසයෙන් හිත විසිරෙන චරිත එක චරිත ගොඩක් ඉන්නවා. සද්ධහා චරිත ඊළඟට ඔය වගේ එක චරිත විස්තරෙත් ගොඩාක් තියන විසිද්ධි මාර්ග විස්තර කරන පුද්ගල චරිත විස්තරයක්. එතකොට අපි ගමු මූලික වසයෙන් අපි කතා කරන්න මේ රාග දවේශ මෝහ කියන ප්‍රධාන වසයෙන් බෙදල අපිට තේරුම් ගන්න පුළුවන් ක්ලේෂය. දැන් ඔබ හොඳට ඔබේ හිත දිහා බලනකොට ඔබ මේ බණහනකොට ඔබට මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්නම්. ඔබට ඔබේ හිත දිහා බලන්න පුරුදු වෙන්න එකට ධර්මය කෙන චිත්තානු පස්සනා සති පට්ඨාන. චිත්තානු පස්සනාව ගැනිකන් සරලව දැනගන්නකු. ඔබ සතර සති පට්ඨාන පොතක් හොයාගෙන පෙරලල බලන්න මොකක්ද මේ චිත්තානු පස්සනායි බුදු හාන්දුරුව විස්තර කරලා තිය. ඒක විස්තර කරන අපේ හිතේ ඇතිවන හැම සිතුවිල්ලක්ම ඒක බෙද බෙදා බලන හැටි. ඒක ප්‍රහාණය කරගන්න අකුසලයක් නම් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරන හැටි විස්තර කරන. දැන් අප හිතම අපිට ඇතිවෙනවා රාග සිතක් ඇතිවෙන. අන්න හොඳට සිහියෙන් ඉන්න කෙනා දකිනවා රාගංවා චිත්තන් රාගන් චිත්තන්ති පජානාති. මගේ හිතේ දැන් රාග සිතුවිල්ලක් බලවත් වනා කියලයා දනගන්න. ඒ දැනගත්තොත් එයාට ඒක ප්‍රහාණය කරන්න පුළුවන්. ඊට පස්සේ ආයක ප්‍රහාණය කිරීම පිණිස අසුභ භාවනාව පිළිකුල් භාවනාව ධාතු මනසිකාරය ඔය වගේ කායගතා සති භාවනා වඩන. දැන් එහෙම භාවනා මෙනෙහි කරනකොට අපි හිතුම රාග සිතුවිල් හිතෙන් නැති වුණා කියල. ඒ නැතිවෙනකොට මෙයා දන්නවා වීත රාගංවා චිත්තම් වීත රාගන් චිත්තන්ති පජානාති. දැම් මගේ හිතේ අර රාග සිතුවිල්ල නැති වුණා. මගේ හිත දැන් වීතරාගේ මට්ටමට පත් වනා කියලා දැනගන්න.
ඊට පස්සේ අපි හිතම හිතට කේන්තියක් ආපේ හොඳට තරහගිය වෙලා හොඳට හිත දිහා බැලුවොත් ඇත්තට මගේ හිතට මොකද දැන් වෙලා තියෙන කියලා තමන්ගේ හිත දිහා සිහියෙන් බැලුවොත් තේරෙනවා තමන්ගේ හිත ද්වේෂ සහගතව ද්වේෂයේ බලවත් වෙච්ච වෙලාව ඒක දැනගත්ත කෙනාට තමයි පුළුවන් මෛත්‍රී භාවනාව වඩන්න කරුණා මුදිතා උපේක්ඛා සිහි කරන්න සතර බ්‍රහ්ම විහරණ වඩන්න විශේෂයෙන් මෛත්‍රී වඩනවා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි මෛත්‍රිය තමයි මේ තරහව කේන්තිය ගැටෙන ගතිය ද්වේෂය මේවා නැති කරගන්න උපකාර වෙන ප්‍රබලම භාවනාව මෛත්‍රය අපි හිතමු යා හොඳට මෛත්‍රී වඩනවා නිතර මෛත්‍රී වඩන එතකොට අර ද්වේෂ හිත තමා තුළම ඇකිලිලා යටපත් වෙලා යන නැතිවෙච්ච ගමන් දන්නවා මගේ හිතේ දැන් ද්වේෂය නැති වුණා ඒ වගේම තමයි මෝහයත් හිත විසිරෙනවා අපි හිතම හිත කලබලයි විසිරෙනවා හැම වෙලාවෙම මේක කොහොම දරක කොහොමද මේක කොහොමද හිත විසිරෙනවා කලබලයි ඇවිස්සිච්ච හිතක් තියෙන සංසිඳීමක් නෑ අන්න එතකොට බුදු හාන්දුරුව පෙන්නනවා ආනාපාන සති භාවේ තබ්බා විතර්ක සංසිඳවන්න නම් ආනාපාන සතිය වඩන්න අන්නේ ආනාපාන සතිය වඩන හුස්ම රැල්ල ඔස්සේ හොදට හිත පිහිටවාගෙන ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කර ආනාපාන සතිය හොදට වඩනකොට දැන් එයාගේ හිත සංසිදෙන බුදු හාමුදුරු උපමාවකට පෙන්නනවා මහණෙනි දූවිලි ඇවිස්සිලා තියෙන පොළොවකට පොද වැස්සක් වැටෙනවා අන්න ඒ වගේ තමයි කෙනවා විසිරෙන කලබල වෙච්ච ඇවිස්සිච්ච හිතට ආනාපාන සතිය වඩනවා කියලා කියන්නේ සැනින් හිත සංසිතිලා යන තැන්පත්වෙන ඒ නිසා පිංගතුනි මේ කියන භාවනා ක්‍රම කීපේ අපි කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න කියන කාරණය අද අපි කතා කරන්න. ඒ නිසා ඔබ සාමාන්‍ය එදිනෙදා අපි හිතමු භාවනා කරන කෙනෙක් කියලා හිතාගෙන සමහර අය ඉන්නවා භාවනා කරන. හොඳට බණ අහනවා. හොඳට බණ දන්නවා. කාලයක් බණ අහලා ධර්මයේ ගැන හොඳ දැනුමක් තියෙනවා. එතකොට එහෙම කෙනෙක් දැන් අපි මම බණ අහලා තියෙනවා මම බණ දන්නවා මං හොඳට කියවපු කෙනෙක් මං හොඳට බණ අහපු කෙනෙක් හැබැයි මතක තියාගන්න ඒ ඔබේ දැනුම ඔබේ අවබෝධයක් බවට පත්වෙන්නේ ඔබ ඒ අහන ධර්මය තමා තුළින් ගලපල බැලුවොත් විතරයි ඒ අහන ධර්මය තමා තුළින් ගලපා බලනවා ඒකට කෙන ඕපනයිකෝ තමා තුළට පමුණවාගෙන ඒ ධර්ම කරුණු තමා තුළින් විමසමින් තමන්ගේ ජීවිතය තුළින් ගලපල බලන ඕපනයික අන්න ඒ විදිහට තමා තුළින් අහන ධර්මය විමසල බලන්නවා දැන් අපි හිතම ඔබට කේන්ති යනවා සමහරයින්න හරියට තරහ යනවා කේන්ති යනවා එතකොට ඔබේ හිතේ ස්වභාවය ඔබට හිත දිහා බලනකොට තියෙනවා මටනම් කේන්ති යන හිතක් තියෙන මටනම් ද්වේෂ හිතක් තියෙන්නේ මට හරියට තරහ යනවා කේන්ති යනවා මට අනුන් කරන දේවල් දැන් සමහර කෙනා මට පෙන්වන්න බෑ යාක. එතකොට ඒ වගේ එක එක්කෙනාගේ දේවල් Tamanට රොස්සන්නේ. ඒ අය සමහර පුද්ගලයෝ දකින්නකොට කේන්ති යනවා තරහ යනවා. එවැනි වෙලාවක මතක තියාගන්න ඔබ පුරුදු කළ යුතු භාවනාව තමයි මෛත්‍රිය වැඩිපුර වඩන්න. මෛත්‍රිය. ඒ එකපාරට මෛත්‍රිය ගැන කීවොත් අර ද්වේෂය උපාදාන කරගෙන ඉන්න කෙනාට හිතෙන්නේ මම්මකොටද යට මෛත්‍රී වඩන්න අන්න දවේශයම ඊළඟ එක යන දවේශ සිතුවිල්ල තුළින්ම මෛත්‍රිය ගැන හිතනකොටම දවේශ සිතුවිල්ලෙන් එක යට පත් කරගන්න මම්මකොටද යාට මෛත්‍රී වඩන්න උන් අපිට මෙහෙම කර අන්න එහෙම හිතනවා පිංගතුනේ මෛත්‍රිය පටන්ගන්න තමන්ගෙන් දැන් අපිට කවුරු හරි ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතම අසවලා මට මෙහෙම කරා මුම්මට මෙහෙම කරා කියලා කවුරු හරි කෙනෙක් පුද්ගලයෙක් ගැන ඔබට කේන්තියක් තරහක් වෛරයක් තියෙන අපි හිතමු ඒක සාධාරණ හේතුත් තියෙනවා කියලා හැබැයි ඔබ කාට හරි වෛර කරනවා කියලා කියන්නේ ඇත්තටම වෙන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්වන මහණෙනි ගිනි අඟුරු ගොඩක් තියෙනවා ගිනියම් වෙච්ච ගිනි අඟුරු ගොඩක් කායික හරි තරහෙන් අපි මොකද කරන්නේ ගිහිල්ලා අතින් අරගෙන කාට හරි ගහන්න ලෑස්ති වෙනවා ගිනි අඟුරු එතකොට මොකද වෙන්නේ තමන්ගේ මත පිච්චෙනවා තමන්ගේ මල්ල පිච්චෙනවා තමන්ම දුකට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ අනුන්ට වෛර කරනවා කියන්නේ අනතුරේ වැටෙන්නේ තමන්මයි ඊළඟ උපමාවෙන් බුදුහාඳුරෝ පෙන්නන මහණෙනි කෙනෙකුට වෛර කරනවා කියලා කියන්නේ හරියට
අනුන් එක්ක තරහට තමන් වසබොනවා වගේ වැඩ. කාගෙන් හරි පලිගන්න හිතාගෙන තමන් වහපොනු. ඒ වගේ අනුන් ගැන තියෙන තරහා වෛරය කියන්නේ වෙනසෙන්නේ තමන්මයි. ඒ දවේශ හිත ඇතිවුණේ කාතුළද තමන් තුළ තමන්ගේ හිතමයි අපිරිසිතුවෙන්. ඊළඟට බුදුහාන්දුරෝ පෙන්වා මහනෙන යකඩේ කහට ගන්න මලකඩ. ඒ යකඩෙම විනාස කරලා දානව වගේ තමයි දවේශය කියන්න. තමන්ගේ හිතේම උපදිනවා තමන්ම අයෝනිසෝ මනසිකාරය යෙදියදී දවේශයට කරුණු එකතු කර පෝෂණය කරගන්න ඒක හරියට යකඩේ කහට ගන්න මලකඩ යකඩේම විනාසවේගෙන විනාසවේගෙන යනවා වගේ. අපේ හිතම අකුසලින් පිරිලා අපිම විනාසේ කරා දුගතිය කරා යන විදියට අපිම පාරහදාගන්න. ඒ නිසා අනුන්ට දවේශ කිරීම තුළ වැඩිමහානිය තියෙනෙ තමන්ටමයි. එක හොඳට හිතන්. තමන් තමයි විශාල් මකුසල් ගොඩක් රැස් කරගන්න තමන්ටමයි හානි. එනිසා පිංහතුනි මෛත්‍රී වඩනකොට බුදුහාන්දුරු පෙන්වා මෛත්‍රී භාවනාවේදී පළවෙනියටම මෛත්‍රී කරන්න කාටද. තමන්ට අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙනයි මේ භාවනා වඩන්නේ. ඒ නිසා ඉස්සල්ලාම තමන් ගැන හිතනවා. මම නිදුක්කෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඊරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවපත්තෙම්වා සුවපත්තෙම්වා හොඳට තමන්ට හිතයොමු කළ තමන් ගැන මේ දැන් මෛත්‍රී වඩන්. ඔබ අප්‍රමාණ ක්‍රමයට දිසාවසේ මෛත්‍රී වැඩුවත් මහගත ක්‍රමයට ප්‍රමාණයක් කරගෙන ප්‍රමාණ විශාල කර මෛත්‍රී වැඩුවත් ඔබ ඉස්සල්ලා මෛත්‍රී වඩන්නේ තමන්ට හොඳට තමන්ගේ හිත දිහා බලාගෙන කිස් මුදුනේ නම් පාදාන්ති දක්වාම තමන්ගේ ශරීරයේ හිතෙන් අරමුණු කරගෙන හොඳට හිතනවා මම නිදුක්කෙම්වා මම නිරෝගි කෙනෙක්වෙම්වා මම සුවපත්තෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහා නැත්තෙක්වෙම්වා හිරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවසී ජීවත්තෙම්වා සුවපත්තෙම්වා සුවපත්තෙම්වා කියල නැවත හිතනවා. එහෙම හිතනකොට අන්න දැන් දවේශ හිත බලවත් කෙනාට තේරෙනවා මම නිදුක්කෙම්වා බලපුහම දවේශය නිසා ඇත්තටම තමම් ලෙඩ වෙලාතියෙන්. මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා කියල හිතුවට තමන්ට කෑම ටික කාගණ්ඩ බෑ රෑට නිදාගන්න ගියත් මතක්කෙන්නේ තරහකාරය අර ප්‍රශ්න ටික මතක්කෙන්නේ. අසවලා මට මේක කරා කියලා හැම වෙලාම දවේශය වෛරය නිසා තමන්ගේ සැනසීම නැති වෙලා තමන්මයි දුකට පත්වෙලා තිය. අන්නේ නිසා තමා අරමුණු කරගෙන හොඳට මෛත්‍රිය වඩලා එහෙම මෛත්‍රිය වැඩෙනකොට ඒ විදිහට මයි මේ ලෝක අනිස් සත්‍යයෝ. ඉස්සලා තමන්ට අජ්ජත්තංවා කායේ කායනු පස් තමාගේ කය ගැන තමන් ගැන හිතනවා. ඊළඟට බහිද්ධවා බාහිරය ගැන හිතලා ඒ අයගේ හිතුත් මේ ස්භාවයෙන්ම යුත්තයි. බාහිර ලෝකයාම අරගෙන මෛත්‍රී වඩනොයි අයට ප්‍රමාණ වසයෙන් වෙන්න පුළුවන් දිසා වසයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට දවේශයක් කේන්තියක් වෛරයක් පටිගයක් ගැටෙන අරමුණක් හිතට ආවොත් මෛත්‍රියම වඩන්න කිය. බුදුහාන්දුර අපිට පෙන්වීම මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනය තරහාව කේන්තිය ව්‍යාපාදය මෙව නැති කරගන්න නම් මෛත්‍රී වඩන් මෛත්‍රීම පුරුදු කරන්න. ඊළඟට රාගේ සමහරයින රාග චරිත කෙලෙස් හරියට බලවත්. හරියට දැක් සමහරලාවට මේ කෙනෙකුට රාගේ කියපු ගා මතක් කෙන්නේ එක්කො මේ සල්ලාලක මේ යන කෙනෙක්ද වෙන කාන්තාව පස්සේ යනවද එක්ක වෙන පිරිමි පස්සේ යනවද මේ පවුල් කඩාට ඒවත් ඒක රාගේ එක පැත්තක් තමයි. සමහර රාග චරිත ඉන්නවා ඒ අය ආස කරන්න එක්කො ලස්සන දේවල්වලට ලස්සන දේවල් එක්කො මල්වලට වෙන්න පුළුවන් ඇඳුම් පැළඳුම්වලට වෙන්න පුළුවන් යානවාහන ඉඩ කඩාන් එතට මේවැ සීමාවක් නෑ සමහරුට. එතකොට ඒ තුළම ඔහු පීඩාවට පත්වෙනවා. ලස්සන දේවල් හොයා ඇස පිනවන්න කණ පිනවන්න මිහිරි හඬ ඊළඟට රස කෑම බීම කන්න මේ පංච කාමයම් කාමය කියලා කියන්න ඇහෙන් දකින රූප කනෙන් අහෙන සබ්ද නාසීට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයිට දැනෙන පහස ඒ තුළ සැපය සතුට සොන්නස හොය ඒ ඔස්සෙමයි දුවන්න හිත. හැම වෙලාම හිත උත්සාහ කරන්නේ ඇහැ පිනවන්න කෙලෙස් සහිත රූපවලින්
සතුට ඇති වෙන රූපවලින් ඇහැ පිනව ගන්න. හැම වෙලාම මිහිරි හඬ සංගීත ආස කරන දේවල් මිහිරි දේවල් වලින් කන පිනව ගන්න. නාසයට දැනෙන ගඳ සුවඳ ගඳත් එක්ක ගැටෙනවා සුවඳට ඇලෙනවා. සුවඳ වර්ග හොය හොයා යන. හැම වෙලාම රස සල් මිනිස්සු කන්න බොන්න කොච්චර වියදන් කරනවද කියලා සමහර එක වේලට ලක්ෂ ගණන් වියදන් කරන මිනිස්සු ඉන්න. ලෝකෙ පුරා යනවා. අසවල් රටේ මේ කෑම වේල හොඳයි මේ රටේ ගිහිල් අපි කෑව අසවල් හෝටලින් හරි රහයි ඔහොම කියා ඒව හිතේ තියාගෙන සිහි කර කර එක කෑම වේලක් වෙනුවේ සමහර වෙලාවට මිනිස්සු කොච්චර දුර යනවාද. දිව පිනවන්න ඒ රසේ පිනවන්න හොය හොයා යනවා. එදකොට මේ පංච කාමයන්ට මේ කාමයට රාගයට වැඩිපුර ඒ කාමයන් පැත්තට ඇදෙන කෙනා රාගේ පැත්තත් යාගේ බලවත්. එතකොට ඒ විදියට ගොඩක් බලවත් නං බුදු හාන්දුරු පෙන්නනවා අසු භාවේ තබ්බා අසුබේ වඩ දැන් අර කෑමබීමන ඉවටත් තව එකින් එක තියෙනවා. වැඩිපුර ආහාරවලට ගොඩාක් ගිජු බවක් දක්වනවන ආහාරයේ පටික්කුල සංඥාව වඩන්න කියන. එකත් භාවනාව. අපි කෑම ගන්නකොට ඒ පිගාන දිහා බලාගෙන ඔබ සමහලාට සිල් ගන්න දවස්වල දැකල ඇති සිල් ඇත්තෝ තමන්ට ආහාර ටික ලැබුණට පස්සේ ප්‍රත්තිවේක්ෂා කරනවා. ස්වාමීන් වහන්සේලා ගොඩක් ආරණ්‍යවල ස්වාමීන් වහන්සේලා ගොඩක් වෙලාවට වාක්‍යයක් කියන. පටිසංකායෝ නිසෝ පිණ්ඩ පාතම් පටිසේවාම ඔය විදියට මෙනෙහි කරනවා නුවනින් මෙනෙහි කරනවා. මං මේ ආහාර ගන්න ශරීරි ලස්සන කරගන්නවත් මදේ පිණිසවත් සැප පිණිසවත් මේ නික ඇඟ හදාගන්න කනවා බොනුව නෙමේ මේ ආහාර ටික ශරීරය පවත්වගන යන්න පමණයි පැරණි කුසගිනි වේදනා නැති කරගන්න. අලුතෙන් උපදින කුසගිනි වේදනා නිවාගන්න. කොහොම හරි මේ ධර්ම මාර්ග යන්න ජීවිතයේ පවත්ව ගන්නමයි මං ආහාර ගන්න රස තෘෂ්ණාවකට හොයාගෙන යනවනෙමේ. එතකොට මේ කෑ ඊළඟට තවත් නුවනින් හිතන මේක කටට අරගෙන කෙලත් එක්ක මිශ්‍ර වෙලා මේක හපල ගිල්ලට පස්සේ හරියට කොච්චරනම් අර බල්ලෙක් වමනි දැම්ම වගේ. ඊළඟට මේක බඩවැල්ලෝල ඇම්බරීලා අසූචි බවට පත්වෙලා අයනකොට කොච්චර දුර්ගන්ධයක්ද. අපි ආස කරලා ලක්ෂ ගනම් වියදං කරලා ආහාර සමහරු ජීවත්වෙන්නෙම කන්න. මුළු ජීවිතේම තියෙන කෑමබීම කෑමම තමයි. හැබැයි නුවනින් විමසනකොට අන්න බලන්න ඒකට ප්‍රතිවිරුද්ධ දැම් බලන්න දවේශය නං ඇතිවෙන්න දේශයට ප්‍රතිවිරුද්ධ දේතයි මෛත්‍රී වඩන්න කියන. රාගෙ පැත්ත බලවත් නං ඊට ප්‍රතිවිරුද්ධ දේ තමයි අසුබේ. ආහාර තෘෂ්ණාව වැඩි නං ඒකට ප්‍රතිවිරුද්ධ දේ තමයි ආහාර පටික්කුල සංඥා වඩා. ඊළඟට මේ කය ගැන බුදුහාන්දුර පෙන්න්නනවා මහනෙන මේ රාග සිතුවිලි පංච කාමයන්ට හිත ඇදෙන සිතුවිලි යටපත් කරන්න පුළුවන්. අසු භාවේ තබ අසුබේ වඩන් හරි මේ ශරීරෙ දෙතිස් කුණප කොටස් බෙද බෙදා බල නොමේක පිළිකුලයි ඇත්තට මේ හමකින් වැහිලා පිටින් බොහොම ලස්සන්ට උපදාගෙන හිටියට හමට ඇතුළෙන් කොයි වගේද මේ මස් නහර ලේ පිරිච්ච නහරවැල් පෙනහලු බඩවැල් අසූචි හිස්මොල වකුගඩු අක්මාව එකින් එක හිතනවා හිස් මුදුනේ ඉඳ හිස්මොල මේ ඇතුළෙ තියෙන දේවල් එකින් එක බෙදබෙදා බලන්න අන්නයාට ජීවිතයේ ඇත්තම ස්වභාවය යථා විදිහට දකින්න එක බොරුවක් නෙමේ මතකතියාග. බොරුව තමයි මුලාවෙන් කෙනෙක් දිහා දැක්ක ගමන් අනේ හරි ලස්සනයි හරි ලස්සන. ඒ අපිට යථාර්ථය පේන්නේ අපිට පේන අර බාහිර තියෙන ඔපේ විතරයි. අපි ඒක විනිවිදගෙන ඇත්ත දකිනවා. අන්න ඒක තමයි අසුබෙන් කරන්න. අපි යථාස භාවෙන් ධාතු වසයෙන් බලනවා සතරමහා පටවි ආපෝ තේජෝ වායෝ එහෙම බෙද බෙදා බලනවා. ඊළඟට තව ඒකට ගැලපිලා යන ඒහා සමාන භාවනා ක්‍රම තියෙනවා. අසුභයත් එක්ක නව සීවතිකි. අම්මගේ ශරීරයත් මෙහෙම තිබ්බට මේක කුණු වෙලා ඉදිමිලා නිල් වෙලා සැරව ගලලා පනුව ගහලා මේ විදිහට පස් වෙලා යනවා නේද කියලා විමසනවා. අන්න එහෙම ඇත්ත බලාගෙන යනකොට රාගී යටපත් කරගන්න පුළුව. එනිසා පිංගතුනේ ඔබ මේ බණහන අය සමහරලාවට අපි හැමෝටම මේවා කාලෙන් කාලටත් සමහරයින්න තමහර කාලෙකට හරියට තරහයන. කාලෙකට බොහෝම ඉවසනවා බොහෝම උපාසකය වගේ. කාලයක් එනවා පුද්දුම කේන්තියනවා. සමහරලාවට කාලෙකදී රාගය බලවත්වෙන සමහරුන්. කාලෙකදී එහෙම නෑ.
ඒ අයට හොඳට ඉගෙන ගන්නවා බණහනෝ හොඳට ඉන්න කෙලෙස් සිතුවිලි එච්චර හිතට බාධා කරන්න හිතට වද දෙන්න කාලයක් එනවා හරියට රාගින් පීඩා විදින කෙලෙස් බලවත් වෙච්ච කාල. එතකොට ඒ වගේ හිතේ ස්වභාවය හොඳට සිහියෙන් දැකලා ඒ ස්වභාවය අඳුනගෙන ඊට ගැලපෙන විදිහට අසුභය වඩන්න ඕන රාගේ බලවත්වෙනකට. දවේශය ගොඩක් බලවත්වෙනකට වැඩිපුර මෛත්‍රිය වඩන්න. ඊළඟට බුදු හාන්දුරු පෙන්නවා හිත විසිට දැම් මේ රාගදේශමෝ කාගෙත් තියෙනවා. එතකොට ඒවැ සමහරයට තියෙනවා හිතේ විතක්ක බලවත් විතර්ක අරක කොහොමද මේක කොහොමද ඒක කොහොමද හැම වෙලාම කලබලයි ඇවිස්සෙනවා හිත නිකං සාමානිකෙන ඔලු අවුල්ලලා සමහරුකෙන මගේ ඔලුව දැන් අවුල්ලලා තිය මට මොකුත් හිතාගන්න බෑ මොකක් කරන්නද හිතාගන්න බෑ මට කිසිම දෙයක් හරියට කරගන්න ඒ කියන්න අපිට පේනවා එහෙමනං එයාගේ මනසේ සංසුන් භාවයක් නෑ හිත අවුල් වෙලා ඔලු අවුල් වෙලා එවැනි වෙලාවක බුදු හාන්දුරු පෙන්නවා මහනෙන ආනාපාන සති වඩ ආනාපාන සති භාවේ තබ්බා විතක්කෝ පජ් විතර්ක සංසින්දනවා අර ඇවිස්සිච්ච හිත හරියට දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් වැටුණවාගේ ඔබ දැකලා ඇති උදේට සාමාන්‍යයෙන් ඔය දූවිලි පිරිච්ච තැන් පාරවල්වල එහෙම තියෙන කඩවල කඩේ අරපු ගමන් මොකද කරන්න වතුර බාධයක් ගෙනල්ලා මිදුලට වතුර හිනවා එක්කෝ ටිකක් දියුණු වගේ පැත්තකන වතුර හෝසේකින් හරි වතුරාල්ලනවා දූවිලි පිරිච්ච තැනක එතකොට අපිට පේනට දූවිලි ඇවිස්සිච්ච තැනකට වතුර වැටෙනකොට අපි හිතමුත් බුදුහන්තරග උපමා දූවිලි ඇවිස්සිච්ච පරිසරයකට පොද වැස්සක් වැටුන කියන අරනික අතින් ඉස්ස වගේනේ වැස්සක් වැටෙන පොඩි පොද වැස්ස අර දූවිලි ඔක්කෝම යටපත් වෙලා මුළු පරිසරයම පැහැදිලි භාවයට පත්වෙන ඒ වගේ හිත සංසිදෙනවා හිත පිරිසිදු වෙනවා හිත පැහැදිලි වෙනවා ඇවිස්සිච්ච කලබල හිතක් සැනින් සංසිදව ගන්න නම් ආනාපාන සතිය වැඩිපුර වඩන් බහුල වසයෙන් වඩන් ඊළඟට වැදගත්ම එක බුදු හාන්දුරු පෙන්නවා අර භාවනා ක්‍රමවලින් අපි කෙලෙස් ඒ මට්ටමෙන් බලවත්වෙනකොට යටපත් කරනවා වගේම අපිට තියෙන මේ බිඳගන්නම බැරි ධර්මාවබෝධයට හානි කරන බලවත්ම දුෘෂ්ටිය සක්කාය දිට්ටිය මේ මම කොහෙන් ගත්තත් මේ මගේ ආත්මයක් තියෙනවා කියලා ආත්ම දුෘෂ්ටියක් තිය ඊළඟට සක්කාය දිට්ටිය ප්‍රහාණය වනත් කෙනෙකුට තියෙනවා අස්මිමානය මම වෙමී කියල හැඟීමක් තියෙන ඒ අස්මිමානය නැතිවෙන අරහත් මාර්ගයේදී ඔබහල ඇති අනාගාමි වෙච්ච කෙනාටත් රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියල සංයෝජන තියෙනවා එතන මාන්නේ මම වෙමී කියෙන අස්මිමානයක් ඔහුට තියෙනවා එතකොට මේ මමත්වය මේ මම මගේ මටෝන විදියට කරන්න පුළුව මේ ඇස කණනාසේ මේ ඔක්කොම මගේ මටෝන විදියටයි මේ තියෙන්නේ එතොට අර මම කියලා බැසගත්ත මේ දුෘෂ්ටිය නැතිවෙන්න නම් අනිත්‍ය සංඥා භාවේ තබ්බා එයා වැඩිපුරම අනිත්‍ය සංඥා වඩන්න කිය මතක තියාගන්න හැම වෙලාම මේ ඇස කණ නාසය දිවකය මනස ආයතනහය අනිත්‍යයි කියලා හොඳට අනිත්‍ය වසයෙන් බලන්න ඇහැට පේන රූප කණට ඇහෙන සබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස හිතට එන අරමුණු ඒවට අපි කෙන බාහිර ආයතන හොඳට අනිත්‍ය වසයෙන් සිහි කරන්න ඊළඟට මේ ආයතන හය ඇතිවන විඤ්ඥානය ඉස්පරසය විඳීම් චේතන පංච උපාදානස් කන්දේ හොඳට බෙදාගෙන අනිත්‍යයි කියලා විමසීමස බලන්න ඒ විදිහට අනිත්‍ය සංඥාව වඩනකොට මම මගේ මටෝන විදියට පවත්වන්න පුළුවන් කියන ඒ දුෘෂ්ටි අස්මිමානයත් එක්කම නැතිකරගන්න උපකාර වෙනවා අනිත්‍ය සංඥාව වැඩීම තුළ එතකොට ඔන්න ඔය භාවනාක්‍රම හතර මේ ගිය සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්ඩපු භාවනාක්‍රම හතර කොහොමද අපි අපේ හිතේ එදිනෙදා බලවත්වෙන ක්ලේෂයන් ගැන හිතෙන් දකිමින් අපි ඒක ප්‍රායෝගිකව අපි යොදාගන්න කියන එක අද දවස ඔබට කියලද දැම් මේක මහා අමාරු දෙයක් නෙමේ ඔබට පුළුවන් ඔබ හිත දිහා සිහියෙන් බලන්න ඔබේ හිත දිහා හොඳට බලන්න මගේ හිතේ ස්වභාවි දැම් මොන විදිහද දැන් ඔබ හිතන්න ඔබට තරහගිය වෙලාවක් ඔබේ හිත දිහා බලනකොට තේරෙන් ඇත මන්දැන් කේන්තිගිය වෙලාවක් මට තරහගිහිලතිය මගේ හිත දැම් මටත් පාලනය කරගන්න බෑ මට සමහරුන්ට කේන්තිගි හම් වෙවුලනවා කතා කරගන්න බෑ ස්ට්‍රත්තු වෙනවා එතකොට හොඳට සිහියෙන් තමන් දිහා බලනකොට තේරෙනවා තමන්ගේ දවේශය බලවත්
ඊළඟට හිතේ රාගේ බලවත් වෙනකොට තේරෙනවා සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා මට දැන් රාගේ බලවත් එච්ච වෙලා මට දැන් හරියට මගේ හිතේ රාගේ මතු වෙනවා කියලා තමන්ට තේරෙනවා. ඊළඟට අප හිතමු හිත විසිරිලා කලබලයි හිත ඇවිස්සෙනවා මොකක්ද කරන්නේ සමාර්ගෙන මගේ ඔළුව නිකං අවුල් වෙලා තියෙන් මට නිකම් පිස්සු හැදෙන්න්න වගේ එහෙම කියන ඉන්නවා. අන්න එතකොට සීයෙන් දකිනකොට තේරෙනවා හිත විසිරෙනවා. ඊළඟට මමත්වය ආත්ම දෘෂ්ටිය ධර්මාවබෝධයට හානි කරන මේ සක්කායදිට්ටිය ආදී අස්මිමානය ආදී මේ දෘෂ්ටිය දුරු කරගෙන යථාස භාවය කය තුළ අනිත්‍ය දුක් අනාත්ම වසයෙන් දකින්න නම් අනිත්‍ය සංඥාවම් බහුල වසයෙන් වඩා ඒ යන ගමනේ රාගේ මතු වෙනකොට අසුබේ බලවත්තු වඩා දවේශයේ බලවත්වෙනකොට මෛත්‍රිය පැත්ත බලවත් කර හිතේ විසිරීම බලවත්වෙනකොට ආනාපාන සතිය වඩා ඔය වගේ ජීවිතය හොඳට සිහියෙන් හිත දිහා බලාගෙන භාවනා කරන්න හිත දමනය කරන්න උත්සාහ කරන්න තින් එහෙමනම් පිංහතුනේ මේ ධර්මය අපි උත්සාහ කරොත් ප්‍රතිඵල ලබන්න පුළුවන් ඕපනයිකයි තමා තුළින් ඊළඟට මේ ධර්මය ගුණයක් තින සන්දිිට්ටිකයි මේ ජීවිතය ප්‍රතිඵල ගන්න පුළුවන් මේක මේ මැරුණට පස්සේ දැම් බෑ ඒක පස්සේ ලැබෙන දෙයක් ඊළඟ ආත්මය තමයි දැන්නම් එහෙම එකක් නෑ මේ ධර්මය මේ ජීවිතය ප්‍රතිඵල ගන්න පුළුවන් සන්දිිට්ටිකයි කියන්නේ ඒක ධර්මය තියෙන උතුම්ම ගුණයක් අකාලිකයි කාටවත් කියන්න බෑ ඔය ප්‍රතිඵල ලැබුණේ බුදුහාන්දුරයි කාලේ අදට ඕක වලංගුනෑ කියන්න බෑ කාටවත් අකාලිකයි ඒ කාලෙත් ධර්මය අවබෝධ කරනම් ප්‍රතිඵල ලැබුව අදත් අවබෝධ කරොත් ප්‍රතිඵල ලැබෙනවා අනාගතෙත් ඒ ධර්මය අනුගමනය කරොත් ප්‍රතිඵල ලැබෙනවා අකාලිකයි ඕනම කෙනෙකුට මේක නිකන් කියෝවා කෝකෝ හරියන්නෑ කියක ඉන්න ඉන්නවා බුදුහාන්දුරුව පෙන්න්නනවා ඒහි පස්සික ඇවිල්ල බලන්න මේක පුරුදු කරලා බලන්න තමා කොහොමද බලන්නේ ඕපනයිකෝ තමා තුළින් බලන්න තමාට පමුණවාගෙන තමා තුළින් බලන්න තමන්ගේ ජීවිතය තුළින් ගලපල බලන්න අන්න එතකොට තමන්ට ප්‍රතිපල් ලබන්න පුළුවන් පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා නුවන ඇති කෙනා තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරන ඒක අද පිංහතුනි තමන් දිහා හොඳට සිහියෙන් නුවනින් වීරියෙන් බලලා තමන්ගේ හිතේ ඇතිවෙන කෙලෙස් ප්‍රහාණය කරන්න වීරිය ගත්ත නුවන යොදෝපු කෙනා තම තමන්ගේ නුවනේ වීරියේ ප්‍රමාණයට තම නැන පමණින් මේ ධර්මය ප්‍රතිඵල ලබාගන්න. ඒ නිසා ඔබටත් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලා මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලා ඔබ ලෝකෙ කොහේ හිටිය ඔබ ඇමරිකාව හිටියත් එංගලන්ත හිටියත් යුරෝපි පැත්ත හිටියත් ඔස්ටේලියාව හිටියත් ලංකාව හිටියත් උත්තරද්‍රවී පැත්ති දක්ෂිණද්‍රවේ ලෝකෙ මොන කෙලවරක ඔබ ජීවත් වනත් මේ ධර්මය ඔබට ඇහෙනවන මේ ධර්මය ඔස්සේ ඔබ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවනං ඔබට කොතන හිටියත් එතන කල්්‍යාන මිට්ට සේවනය සද්ධර්මශ්‍රවනය තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ අහන ධර්මය තමා තුළින් විමසා බැලීමත් ධර්මයට අනුව ජීවත්වීමට කෙන දම්මානු දම් ප්‍රතිපදා ඔන්න ඔය හතර තියෙනවනම් ඔබට ප්‍රතිඵල කරායන්න ධර්මය අවබෝධ කරගන්න පුළුව තේ පිරිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා කියලපි ආශීර්වාද කරනවා. තේහෙමනම් පිංහතුනි අද ධර්මශ්‍රවනයෙන් රැස් කරගස් සියලුපින් සියලු දෙවියෝ සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ දිව්‍යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාධු කියල පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම විශේසිෙන් අද ධර්ම දේශනාවේ දායකත්ති දරන ඇමරිකායෙක් සත් ජනපදයේ පදිංචි නොවැම්බර් 25වනි දින උපන්දිනය යෙදී ඇති ප්‍රියංගා තල්පාවිට ඒ මහත්මියට සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරනවා. ඒවගේ මරමුණ තමයි මිය පරලෝගේ ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම ආර් ප්‍රේමදාස මෑණියන් ඇතුළු සියලු සංසාරගත ඥාති හිතමිත්‍රාදී ඒ සියලු දෙනා සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් ඒවා සූපත්තේවා. සංසාරදුකින් අතමි දේවා කියල සාදු කියල පින්දෙන්. ඒවගේම සුජීවත්ව ඉන්න පවුලේ සියලුම දෙනාටත් අතිගෞරෝණය දේශකයණන් වහන්සේට ආශිර්වාද කිරීමත්
සුජීවත්ත සිටින ටීකේ ප්‍රේමදාස පියාණන් ඒ වගේම රවිංගා පෙරේරා දියණිය ඇතුළු සියලු ඥාති හිතමිට්‍රාදී ගුරුවරු කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලා සියලු දෙනාමත් පවුලේ සුජීවත්ව ඉට සෑම සියලු දෙනා විශේෂයෙන් උපන්දිනය සමරණ ප්‍රියංගා තල්පාවිට මහත්මිය ඇතුළේ මහත්මියගේ පවුලේ සෑම සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුව පත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. ගන්න හිලන හුස්මරැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවුන්ට සැලසේවා. හැම දෙනාට මුතුන් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලාශිර්වාද කරනවා. ආකා සට්හාජබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්හාජබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාජබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.